නමෝ බුද්දාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණේ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 101 මුදලක් කුලිය ආනමඩුව යන ලිපිනේ පදිංචි අද දින 28 වන උපන් දිනය සමරන පින්වත් ලක්ෂිකා මදුෂානි රාජපක්ෂය මිනවිය ඇතුළු පින්වත් පිරිසේ කරාචී වෙලා තමයි අද දවසේ උදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි සතුටු වෙන්න. අද දවසේ තමන්ගේ ජීවිතේට සසරේ සමහර විට අපට රැස් කරගන්න බැරි වෙච්ච උදාර පිනක් රැස් කරගන්න පරම දුර්ලභ වාග්ය උදා වුණා කියලා. අපි සමහරට මේ සංසාරේ ඉන්නකොට අපි දරුවෝ වෙනුවෙන්, දෙමව්පියෝ වෙනුවෙන්, ඥාති වෙනුවෙන් සමහර විට යුතුයකම් කරලා තියෙනවා. නමුත් අපි සියලු ලෝක සත්‍යයන් අරමුණු කරගෙන සමහරට අපි යුතුයකමක් කළා නැහැ. බුද්ධ ආදී උතුමන් වහන්සේලා හරි ආශ්චර්යයි පින්වත්නි. නූපන් සත්‍ය වෙනුවෙන් පවා මහා අනුකම්පාව දැක්වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඒ නිසාමයි පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා මාස 9ක් ඉක්මවා යද්දී සර්වඥන් වහන්සේ ලංකා ධර්ණී තලයට වැඩම කරපු එකේ ආශ්චර්යය අද අපිට පේනවා. මීටත් වඩා අනුරාධපුර යුගයේදී පෙනෙන තිබුණා. ඉතින් නූපන් සතුන් වෙනුවෙන් පවා සත්පුරුෂ ජනී ජනයා වෙනුවෙන් පින් පුරන්නට, කුසල් වඩන්නට, සසරේ සැප ලබන්නට, ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී දුක් දුම්නස් වලින් නිදහස් වෙන්නට ඊතරම් සී කල්පනා කළා නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදියට අපට ඒ වගේ දිව් මිනිස් ලෝකයා ගැනම හිතලා බලලා යම් උපකාරයක් කරන්න පුළුවන් නම්, යම් දානයක් දෙන්න පුළුවන් නම්, යම් අනුග්‍රහයක් කරන්න පුළුවන් නම් ඒ සියල්ල මේ ධර්ම දාණයෙන් සිද්ධ වෙනවා පින්වත්නි. ආශ්චර්යයි. ඉතින් ඒ නිසා ඒ උදාර රැස් කරන පින ගැන සිහි කර කර සතුටු වෙන්න. ඉතින් මේ නිසා මේ ලෝකෙ කොහේ අස්සක මුල්ලක හිටියත් හැම කෙනෙකුට මේ අනුග්‍රහය, මේ දාණය, මේ උපකාරය ලබා ගන්න පුළුවන්. ඉතින් අපටත් ඒ වගේ සසරේ වැටිලා යනකොට කොහේ අස්සක මුල්ලක හිටියත් අපේ සත්පුරුෂ අනුග්‍රහය ලබන්න උපකාර කරන්නේ අද මේ ඔබ කරන උපකාරය විසින්මයි. ඉතින් ඒ නිසා උදාර පින්කම නැවත නැවත කරගන්නට තමන්ට සිත් පහළ වෙන්න, ඒ වගේ මේ උදාර පින රැස් කරගන්න උනන්දු වෙන තමයි අපි නිරන්තරයෙන් මේ කරුණු කාරණා සිහිපත් කරන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පින ගැන සතුටු වෙමින්, රැස් කරන උදාර පින ගැන සතුටු වෙමින් අද දවසෙත් අපි පින්වත්නි සූදානම් වෙන්නේ විශේෂයෙන්ම අපි කතා කරමින් සිටියේ ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක, සියල්ල දකිනාසේක, සියලු ප්‍රතිපදාවන් දකිනාසේක, සබ්බත්ගාමිනී පටිපදං යථා භූතං පජානාති කියන උදාර වූ දසබල ඥානෙ පිහිටමින් දේශනා කළ සොඳුරු බණ පදයක් තමයි අද දේශනා කරන්නේ. ඔබ අපි සියලු දෙනාම අහලා තියෙන නිරන්තරයෙන් අහන දහම් කරුණක් තමයි මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍ය ගැන.
ඉතින් අද විවර වෙන්නේ අන්නේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව දුටු ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ සොඳුරු බණ පදයක්. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ දුක නම් වූ ආර්ය සත්‍යයක් දෙව් මිනිස් ලෝකයාටම උරුම වෙච්ච දෙයක් අවබෝධ කළා. ඒ වගේම තමයි මේ දුක හටගන්න හේතුවක් හරි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ පින්වත්නි අවබෝධ කළා. ඒ දුක හටගන්න හේතුව කොහෙද තියෙන්නේ? අපේ මේ චිත්තසංතානය තුල තියෙන දෙයක් පින්වත්නි. විස්මිතයි, ආශ්චර්යයි. මේ චිත්තසංතානය තුල දුක හටගන්න හේතුව පවතිනවා කියලා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකය අවබෝධ කරනකම් මේ දෙව් මිනිස් ලෝකයට පින්වත්නි ඒක රහසක්. ඉතින් මේ පරම රහසයි පාරමී බලයෙන් උපදවන්නේ පින්වත්නි. හරි පුදුමයි ඒක. එතකොට මේ පරම රහස උපදවන්න කොහොමද අවශ්‍ය වෙන්නේ? පාරමී බලයක් ඕන. ඒක ඉසේ මිසේ ආවට ගියාට කෙනෙකුට කරන්න බෑ පින්වත්නි. මහමෝද සීමා කරගත්තු මහ පොළොවම ජය ගන්න පුළුවන් මහා පුරුෂයෙක් වෙන්න ඕන. ඒ පුරුෂයා තමයි සම්බුදුනිත උපදවා ගන්නට විරවීරිය වඩන්න පුළුවන් හැකියාව තියෙන්නේ. දිවන් මහාශ්චර්ය වූ මනුෂ්‍ය රත්නයක් තමයි පින්වත්නි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ වගේම තමයි එතකොට ශාස්ත්‍රුන් වහන්සේ දැක්කා ස්වයම්බු ඥාණයෙන්ම ඒ හිත තුළ පවතින මේ දුක් හරිගස්ස හදලා දෙන යම් හේතුවක් ඇද්ද? ඒ හේතුව ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගියොත් මේ දැවිලි, මේ පිච්චිලි, මේ ශෝක, මේ පරිදේව සියල්ල නිරුද්ධ වෙලා යනවා. හරි පුදුමයි. ඉවන් සැනසෙලිදායක ජීවිතයක් අනේ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කළා පින්වත්නි. සැනසෙලිදායක ජීවිතේ රහස මේක තමයි. මොකද්ද? සැනසෙලිදායක ජීවිතේ රහස තමයි පින්වත්නි මේ හිත ඇතුලේ පවතින රෝගයක් විදියට පවතින, gaduwak විදියට පවතින, හුලක් විදියට පවතින, පින්වත්නි මේ වදකයක් විදියට පවතින මේ තෘෂ්ණාව කියන ස්වභාවය ඉතුරු නැතුව නිරුද්ධ වුණු යම් දවසක් ඇද්ද? ආන් එදාට සදාතනිකෝ සැනසෙලිදායක බව. ඒ කියන්නේ අවසන් නොවන සැනසෙලිදායක බව. කිසි කෙනෙකුට වෙනස් නොකළ හැකි සැනසෙලිදායක බව උපදින්න පටන් ගන්න ආන් එදාට පින්වත්නි. ඒ පරම ශාන්තියට නමස්කාර වේවා පින්වත්නි. අන්නේ සැනසෙලිදායක බව පින්වත්නි උපදවන්නට ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරපු මඟ තමයි කුමන්ති? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. අද දවසේ ඔබට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන තමයි සොඳුරු දහම් කරුණු ටිකක් ශ්‍රවණය කරන්න වාසනාව උදා වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි. කුමද්ද පින්වත් මහණනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ? සම්මා දිට්ඨි භික්ඛවේ ද්වයං වදාමි. පින්වත් මහණනි සම්මා දිට්ඨිය දෙආකාරයකින් පවතිනවා. අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. සම්මා දිට්ඨියක් තියෙනවා පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ දකිනවා මේ සම්මා දිට්ඨිය, ඒ දැක්ම, ඒ විශ්වාසය යම් කිසි කෙනෙකුගේ හිතේ පවතිනවා නම් ඒකත් එක්කම ආශ්‍රව පවතිනවා. කියන්නේ ගෙනියන ස්වභාවෙත් තියෙනවා. ඒකට මේ සම්මා දිට්ඨියත් එක්කම තව කොහොමද වැඩ කරන්නේ? ගෙනියන ස්වභාවය තියෙනවා. එතකොට මේ ආශ්‍රව කියන එකේ සරලතා සාමාන්‍ය ස්වභාවය තේරුම තමයි පින්වත්නි නිරය ගාමිනී ආසව. නිරයට ගෙනියන ස්වභාවය එතකොට සකස් වෙලා තියෙනවා. ප්‍රේත ලෝකයට ගෙනියන ස්වභාවය, අසුර ලෝකයට ගෙනියන ස්වභාවය, මනුස්ස ලෝකෙට ගෙනියන ස්වභාවය, රැගෙන යන ස්වභාවයක් අපේ හිතවල තියෙනවා. ඒ කියන්නේ ඕනම අපි කයින් වචනෙන් මනසින් යම් ක්‍රියාවක් තුළ
කාලයක් නිරත වුණාට පස්සේ ඒකෙන් අපේ හිතේ උපදින ස්වභාවයක් තමයි මේ ආශ්‍රව කියලා කියන්නේ. ඒතර මේ කියන සම්මාදිට්ඨියත් එක්ක ගෙනියන ස්වභාවෙත් පවතිනවා. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දකිනවා හැබැයි ගෙනියන මේ ස්වභාවයේ එක ගෙනියන ස්වභාවයක් නිරුද්ධ කළා තමයි මේ ගෙනියන ස්වභාවය සකස් වෙන්නේ. මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය තුල වාසය කරන කෙනා මේ සතර පායට ගෙනියන ස්වභාවය තමයි යාගේ නිර්මාණය වෙන්නේ. ඒ සතර පායට ගෙනියන ස්වභාවයක් වන මිත්‍යා දෘෂ්ටිය ඡය වෙලා යනවා සුගතියට ගෙනියන මේ කියන සම්මාදිට්ඨිය හිතේ නිර්මාණය කරනකොට. ඒ නිසා ඉස්සෙල්ලා නම් මේ සතර පායෙන් මුදවන ශාස්ත්‍රුන් වහන්සේ නමක්. එතකොට බුදුරජාණන් දේශනා කරන මේක සාසවා පුඤ්ඤ භාගිය. හැබැයි මොකද වෙන්නේ? පින් උපදිනවා. ඒ වගේම තමයි උපදි වේපක්කා. ඉපදීම ගේනවා සැප විපාක ගෙනත් දෙන ඉපදීමක්. ජරා ව්‍යාධි මරණ තියෙනවා. හැබැයි සැප විඳීමත් එක්ක තියෙන එකක් ඒක. කොහොමද ඒක තියෙන්නේ? සැප විඳීමත් එක්ක තියෙන ඉපදීමක් තමයි තියෙන්නේ උට. එතකොට පින්වත්නි කෙනෙකුට හිතෙන්න පුළුවන් අම්මෝ මට නම් බෑ එහෙනම් කියලා. අම්මෝ මට නම් එහෙම බෑ කියලා. එහෙම බෑ කියන කට්ටියට තව එකක් තියෙනවා. පින්වත්නි භාග්‍යතුන් දේශනා කරනවා. කොහොමද? බුදුරජාණන් දේශනා කළා ඉස්සෙල්ලම කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගිය උපදි වේපක්ඛා. සුගතියට ගෙනියන ස්වභාවයේ සහිත සැප විපාක උපද්දල දෙන ඉපදීමක් ජරා මරණ සහිත හැබැයි සැප විඳීම එක්ක ජීවත් වෙන තියෙන්නේ උන්ට. ඒ සම්මාදිට්ඨිය කුමක්ද? අත්ති දින්නම්. දන් දීමේ විපාක තියෙනවා කියලා බලන්න තමන්ගේ හිතේ විශ්වාසයක් තියෙනවද කියලා. දන් දීමේ විපාක නැහැ කියලා නම් හිත විශ්වාස කරන්නේ ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටිය ඡය කරන්න තමයි දන් දීමේ විපාක දකින ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා. පරම සත්‍ය කුමක්ද? දන් දීමේ විපාක තියෙනවා කියන විශ්වාසය හිතේ ගොඩනගන්න කියනවා. දැන් බලන්න මේකට භාගතුන් වහන්සේගේ අවබෝධ කියන ශ්‍රද්ධාව ඕනේ නැද්ද අපිට? ශ්‍රද්ධාව ඕනේ වෙනවා. ඊළඟට තමයි සේවා කටයුතු වල විපාක සාමාන්‍යයෙන් අපි එකිනෙක කෙනාට උදව් උපකාර කරනවානේ. දෙමව්පියන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට. ඒතර මේ දේවල් වල විපාක නැහැ කියලා තමයි අපේ හිත සාමාන්‍යයෙන් කියන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටිය. ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා විපාක තියෙන බව. ඒතර විපාක නැහැ කියන විශ්වාසය ඒක සතර පායට අදින ස්වභාවය. ඒ විශ්වාසය. ඒ විශ්වාසය නැති කරලා සේවා කටයුතු විපාක තියෙනවා කියන විශ්වාසය ගොඩනගනවා. ඒක සුගතියට ගෙනියන ස්වභාවයක්. දැන් ඔබ තීරුම් ගන්න නම් ඔබ මේ කල්පනා කරන ඔබ මොකක්ද දිනු කරගන්න ඕන කියලා. ඊළඟට පුද පූජාවල විපාක නැහැ කියලා තමයි අපේ හිත කියන්නේ. ඒ නිසා තමයි පින්වත්නි දැන් බටහිර යුරෝපේ ගත්තොත් එහෙම දෙමව්පියන්ටවත් ගෞරව සත්කාර සම්මාන දක්වන එක නැහැ නේ ලෝකවල. දෙමව්පියන්ටවත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. දැන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගැන කවර කතාවද? Tamanට කන්න දීපු. Tamanට අඳින්න දීපු. Taman බැරි කාලේ Taman හදා වඩාගත්තු කෙනාටවත් ගෞරවයක් කරන්න සත්කාර කරන්න හොයලා බලන්න හිත නැමින් නැති ඒවන් අසත්පුරුෂ හිත් කොහේ යයිද පින්වත්නි? තිරිසන් ලෝකේ වගේ නේද එතකොට? තිරිසන් ලෝකෙ එහෙමනේ. දැන් උසක් ගත්තොත් එහෙම පැටව දානවා. පුළුවන් කාලේ හදා වඩා ගන්නවා. ඊට පස්සේ උන්ගේ ලෝකවල ඒ දෙමාපියන්ගේ ලෝකවල ඒ තිරිසන් මට්ටමට හිත්පත් වෙනවා එතකොට. බලන්න ආශ්‍රවයෙන් අරගෙන යන තැන පින්ගත් එතකොට. හරි ආශ්චර්යයි. ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා. එතකොට මේ පුද පූජාවල සේවා කටයුතු වල දන් දීම විපාක තියෙනවා කියලා දකිනවා. ඒ විශ්වාසය දියුණු කළාට හානියක් වෙන්නේ. ඒ විශ්වාසය අරගෙන යන්නේ කොහාටද? සුගතියට. මොකද මිත්‍යා දෘෂ්ටිය ඡය වෙන්නේ සම්මා දිට්ඨිය වඩද්දි පින්වත්නි. ඉස්සෙල්ලා අපි සතර පායට යන ස්වභාවය මේ හිතේ නැති කරන්න ඕන. සතර පායට යන මහා සංයෝජනයක් තියාගෙන නිකලස් වෙන දහමක් තුලින් මේ හිත පනපවනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ පින්වත්නි. ඒකයි භාග්‍යතුන් වහන්සේ කාලෙදී දැන් අන්‍යාගමක් තුල කාලයක් මිත්‍යා දෘෂ්ටිය පුරුදු කර කර හිටපු කෙනා මේ බුද්ධ ශාසනයට එන්න ඇහුවොත් භාග්‍යතුන් දේශනා කරන කාරණාවත් තමයි මුලින්ම එහෙනම් ඔබ 4 මාසයක්
මේ සංඝයාට පිළිවෙත් පුරමින් ඉන්න කියනවා. කුමක් නිසාද? අර මිත්‍යා දෘෂ්ටිය ඡය කරලා සම්මා දිට්ඨිය කාලයක් හිත පිහිටුවා ගන්න ශාස්ත්‍රුන් වහන්සේට අවස්ථාව දෙනවා. මොකද මේ අවස්ථාව ගන්න දක්ෂ නැති කෙනා මේ ශාසනය පිහිටවන්නේ නැහැ. ඊට පස්සේ ඒ කැමති වුණොත් තමයි ඊතර පිහිටවන්නේ. මොකද ඒකට හේතුව තමයි සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ දකිනවා මේ මිත්‍යා දෘෂ්ටිය බලවත් කිනාට සම්මා දිට්ඨිය හිත පිහිටවන්න අමාරුයි. එහෙනම් මේ නිකලස් කරන දහමක් තුළ හිත පිහිටීම ගැන කවර කතාවද? ඒක වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා කලබල නැතුව අපි බලන්න මේ ශාස්ත්‍රුන් වහන්සේ මේ මාර්ගය දකින තවත් ක්‍රමයක් පින්වත්නි. දැන් අද යුගයේ අපිට මෙන්න මෙතන තමයි ගොඩාක් ඉන්න තියෙන පින්වත්නි. කුමක්ද? මුලින් අපිට මේ සම්මා දිට්ඨිය හරි අඩුයි. දැන් ඔය චක්කවර්ති සීනාද සූත්‍රය කියවද්දිත් අපිට හොඳට තේරෙන එකක් තමයි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය බලවත් වුණාට පස්සේ තමයි කියනවා මේ සම්පූර්ණ මේ ආයුෂ මේ දක්වා පිරිහිලා යන්න හේතුව. ඒක කියලා බලන්න. ඒකට අද යුගයේ වගේ යුගයේ ගත්තොත් එහෙම පින්වත්නි බලවත්ම දෙයක් තමයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා දැන් මේ යුගයේ ගත්තොත් එහෙම දන් දීම විපාක සාමාන්‍ය හිත හරි විශ්වාස කරනවා අඩුයි. දන් දුන්න සමහරලාට දෙන්නේ සංස්කෘතික අංගයක් විදියට කෙනෙක් මැරුණාම උපන්දින දෙයක් මුල් කරගෙන අර එහෙම දෙයකට විතරයි දානයක් දෙන්නේ. ඒකත් නිකන් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙමින් විපාකයක් තියෙනවා කියලා අදහසින් නෙමෙයි පින්වත්නි කරන්නේ බොහෝ අය. ඒ නිසා මේක අපි කරන දේ දන් දීම, සේවා කටයුතු, පුද පූජා මේ සියල්ල විපාකයක් තියෙනවා කියන විශ්වාසය පුරුදු කර කර දුන්නොත් තමයි ඒක අපේ හිතේ සම්මාදිට්ඨියට අනුග්‍රහයක් වෙන්නේ. සම්මාදිට්ඨියට අනුග්‍රහ සැලසුනොත් තමයි මිත්‍යා දෘෂ්ටි හිතේ ඡය වෙන්නේ. මිත්‍යා දෘෂ්ටි ඡය වෙනවා කියලා කියන්නේ සතර පායට යන බැමි ලිහිනවා කියන එකයි. සතර පායට යන බැමි ලිහිනවා කියලා කියන්නේ පරමෝ ගම්බීරෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මාදී උදාරෝ ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් කරවන උදාර ගුණයක හිත පහදවන්නවත් අඩු ගානේ භාග්‍ය උදා වෙනවා. මිත්‍යා දෘෂ්ටි තියෙන කෙනාට අඩු ගානේ ඒ වගේ ගම්බීර දහමක් පිළින් හිත පහදවන්නවත් බෑ පින්වත්නි. හිත පහදවන්නවත් බෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. ඒ නිසා මේ වගේ යුගයක මුල් අපි කාලයක් ඕව කර කර ඉඳලා වැඩක් නැහැ කියන අසත්පුරුෂ පැවිද්ද පවා ඉන්නවා. මේ බුද්ධ දේශනාවම අරගෙන කියන. මේ බුද්ධ දේශනාවම අරගෙන කියන කට්ටිය ඉන්නවා. එහෙනම් භාගතුන් හතර කෙලින්ම දේශනා කර තිබුණේ පින්වත්නි මෙහෙම එකක් තියෙනවා මේක කරන්න යන්න එපා. මෙන්න මේ ඒක සියල්ල දන්නා සියල්ල දකින ශාස්ත්‍රණ හතර තිබුණනේ. එහෙනම් පින්වත් මහන්නේ මේක කරන්න එපා මේක කරන්න කියන. එහෙම දේශනා කරන්නේ නැහැ. එහෙනම් විමානවත්ව එහෙම ප්‍රකට නොකර ඉන්න තිබ්බනේ. එහෙනම් බෝධින්වහන්සේලා සෑය ඉතුරු නොකර ඉන්න තිබ්බනේ. මේ අද යුගයේ තියෙන වටිනාකම සියල්ල සර්වඥතර පේනවා පින්වත්නි ඒක. ඒ නිසා ඔබ පිනේ අනිවාර්යයෙන් මේ පුණ්‍ය සිතිවිලි උපදින්න ඕන. පුණ්‍ය සිතිවිලි උපදින්න දක්ෂ කෙනාට ලෝතුරු දහමකට හිත පහදිනවා කියන එක වෙන්නේ එකක් පින්වත්. ඒ හිතේ සෝතාපට්ටි අංග පිළිටවන හරි ලේසි. ඒ නිසා මේ සම්මාදිට්ඨිය නැති ඔය පුතඥයෝ ඉන්නවා සිවුරු දාගත්තු අය අතර පවා. එතකොට ඒ අය තමයි පිනට ගරහන්නේ පින්වත්නි. ඕක කළා හරියන්නේ නැහැ කියලා. ඕක කළා හරියන්නේ නැහැ කියලා. බලන්න ඒගොල්ලන්ගේ ගත්තොත් තියෙන සෝතාපට්ටි අංග නැහැ. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසයක් නැහැ. එතකොට මේ ධර්මීය ගැන විශ්වාසයක් නැහැ. ශ්‍රාවක සංඝ රත්න ගැන විශ්වාසයක් නැහැ. හොඳට බලන්න. ඒ අය කියවන්නේ පුද්ගලික මතවාද විතරයි. ඒතර ඒ අයගේ හිත කොමකටද පහදින්නේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට ඒගොල්ලන්ගේ හිත පහදින්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පහදින්නේ නැති නිසා මොකද වෙන්නේ? ඒගොල්ලෝ කියන්නේ පුද්ගලික මතවාද. පුද්ගලික මතවාද යම් කෙනෙක් කියනවා නම් ඒකේ රහස තමයි එයාගේ හිත භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පහදින්නේ නැහැ කියන එක. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පහදින්නේ නැත්නම් ඉල්ල උතුරු ගුණයකට පහදින්නේ නැත්නම් ඒකේ රහස තමයි ඒ හිත පවතින්නේ මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන. දැන් අන්‍යාගමිකේ භාග්‍යතුන් වහන්සේ ගුණ කියන්නේ නැහැ නේ පින්වත්නි. කියන්නේ නැහැ කිව්වත් වාසියට විතරයි පොඩ්ඩක් කියන්නේ වෙයි. එහෙම කියන අයත් ඉන්නවා දැන් අද ලෝකේ ලංකාවේ. ඒ කියන්නේ වාසියට. බෞද්ධයෝ ටික ඉස්සෙල්ලා බෞද්ධයන්ගේ ඇහැ එතෙන්ට යොමු කරගන්නවා. යොමු කරගෙන ඊට පස්සේ ඩිංග බලන්න ඒගොල්ලන් කතාව පටන් ගන්න සමහර භාග්‍යතුන් වහන්සේගේ. අවසන් කරන්නේ කොහොමද? අවසන් කරන්නේ ඒගොල්ලන්ගේ දෘෂ්ටිය. ඒ නිසා පින්වත්නි ඔය අහලා මෝඩ වෙන්න එපා.
ඉතින් හරි ආශ්චර්ය ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පහදව ගන්න. ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයෝ අසරණ කරන්නේ පින්වත්. මොන බලන්න ඊළඟ විස්තරي හරි ආශ්චර්යයි. කතම ඊට පස්සේ කියනවා අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලම් විපාකෝ. යහපත් කර්මයන්ගේ යහපත් විපාක සැප විපාක තියෙනවා. අයහපත් කර්මයන්ගේ දුක් විපාක තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා නම් බලන්න මේ විශ්වාසය බලවත් කෙනාට වෙන ආශ්චර්යයක් තියෙනවා. මොකද්ද? අයහපත් කර්ම වලට බය ඇති වෙන පටන් ගන්නවා. යහපත් කර්ම වලට කැමැත්ත ඇති වෙන පටන් ගන්නවා. ඒක ජීවිතේ ලාභයක් නෙමෙයිද? ලාභයක් නෙවෙයි පින්වත්නි. ඊළඟට තමයි අත්ති අයන් ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. මෙලෝ කියලා එකක් තියෙනවා පරලෝ කියලා එකක් තියෙනවා කියලා විශ්වාසයක් උපදිනවා. එහෙම කෙනා මොකද වෙන්නේ? එහෙම කෙනාගේ හිතේ බයක් ඇති වෙන පටන් ගන්නවා. එහෙනම් අපි මේ ලෝකෙන් චුත වෙලා ඒ ලෝකෙට යන්න පුළුවන්. එහෙම විශ්වාසයක් නැති කෙනා මොකද වෙන්නේ? එතන හානියක් තියෙනවා පින්වත්නි. ආයෙත් මෙතනින් ඔක්කොම ඉවරයි කියලා. අත්ති මාතා අත්ති පිතා මාතෘත්වයේ පීතෘත්වයේ විශ්වාස කරනවා පින්වත්නි. මව පියාගේ විශේෂත්වයේ විශ්වාස කරන්න බැරි මනස තුල බුද්ධ ආදී උතුමන් වහන්සේගේ නමගේ ගුණය විශ්වාසයට එයිද? වෙන්නේ නැහැ පින්වත්නි. එයි මව තමන් උදෙසා කැපවුණු බව ඇස් දෙකට පේනවා. තාත්තා තමන් උදෙසා කැපවුණු බව ඇස් දෙකට පේනවා. සිහි කරලා බැලුවත් දන්නවද පොඩි එකෙක් දිහා බව අපි තුමු දැන් ඔන්න තරුණ කෙනෙක් කියලා අවුරුදු 20ක 30ක කෙනෙක් පොඩි කෙනෙක් සමහරලාට කැතකුණු අත ගාලා හොදනෝ පේනවා. ඒතර අර මොලේ තිය කලදක් තියෙනවා නම් ඒ කෙනාට මොකද මතක් වෙන්න ඕන? අම්මෝ මගේ අම්මා තාත්තා මේ කැපකිරීම කළා නේ කියලා මතක් වෙන්න පාය. ඉතින් මාතෘත්වයේ පීතෘත්වයේ විශේෂ කැපකිරීම සිහි කරන්න බැරි කෙනාගේ හිතේ බුද්ධ ආදී උතුමන් වහන්සේ නමගේ සම්බුද්ධත්වයට විශ්වාස කරයිද පින්වත්නි? ඒ අසත්පුරුෂ හිතේක උපදින්නේ නැහැ. ඒ අසත්පුරුෂ හිතේක උපදින්නේ නැහැ. හරි ආශ්චර්යද මේ සම්මා දිට්ඨියට ශාස්ත්‍රුන් වහන්සේ කරුණ ගොනු කරන විදිය. මේ දැන් මේ කරුණ ගොනු කරන්නේ යම් හේතුවක් මත. මේ සම්මා දිට්ඨිය යම් කෙනෙක්ගේ හිතේ වැඩුණා කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ආශ්‍රය කරන සම්මා දිට්ඨිය හිත පිටවනවා කියන එක සිදු වෙන දෙයක්. සිදු වෙන දෙයක් පින්වත්නි. හොඳට මතක තියාගන්න ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකෙක් යොමු කරන්නේ කොතෙන්ද කියලා ඉස්සෙල්ලා. යොමු කරන්නේ කොතෙන්ද කියලා. බලන්න අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ කාලයක් ගැඹුරු දහම කිව්වා. තේරුම් ගත් ප්‍රශ්නේ මොකද්ද කියලා. මේ ලෞකික සම්මාදිට්ඨිය හිතල මදි කියලා තමයි තේරුම් ගත්තේ. තේරුම් අරගෙන ඊට පස්සේ විශාල වශයෙන් පුණ්‍ය ප්‍රතිපදාවන් තුළ හිත පහදවන්න. දැන් බලන්න තාවතින්සේ යාත්‍රා කියලා විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. ඊළඟ බුද්ධ ආදී උතුමන් වහන්සේලා රහතන් වහන්සේලා තෙරුවන් විශ්ී සත්කාර සම්මාන දක්වන්න විවිධ පින්කම් පටන් ගත්තා. මේ ලෞකික සම්මාදිට්ඨිය හිතක් තුළ උපද්දවන්න පින්වත්නි. බුද්ධ ශාසනයක් කාලෙවත් තෙරුවන් විශ්ී පිහිටලා ලෞකික සම්මාදිට්ඨිය ගොඩනගනවා කියලා කියන්නේ රැකවරණය තියෙනවා. ගුරු තෙරුවන් විශ්ී කරන්නේ. තෙරුවන් විශ්ී කරන්නේ. කොයි තෙරුවන් බලන්නේ උපද්දන ලෞකික සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය සය කරලා සම්මාදිට්ඨිය හිත පිහිටවන අනුග්‍රහ කරනවා. තෙරුවන් විශ්ී කරන දේ තෙරුවන් ගැන හිත පහදවන අනුග්‍රහ කරනවා. මේ දෙකම ඉෂ්ට කරනවා මේ ගත්තු ක්‍රියාමාර්ගය තුල. ඒතර මේ අන්ධ බාලයන්ට මේක බොහෝ අයට මේක තේරුම් ගැනීමේ ශක්තිය නැති වෙලා ගියා පින්වත්නි. ඉතින් ඒ නිසා සතුටු වෙන්න අපිට මේ වගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මේ යුගයේ ඇසුරු කරන්න ලැබුණා කියලා පින්වත්නි. මොකද ඒකට හේතුව සමහර අය ඉන්නවා ලාභ සත්කාර මුල් කරගෙන සමහර වෙලට මේ වගේ දේවල් තුල නිරත වෙන්නේ නැහැ සමහර විට. ලාභ සත්කාර නැති වෙලා යයි කියලා බයට. නමුත් පින්වත්නි අපගේ ගුරු දේවයන් වහන්සේ නියම විදිහට කල්පනා කළේ අවස්ථාවට ගැළපෙන විදිහට කරුණු කාරණා සකස් කළා. ලෝකෙට සියල්ල විවර කරලා දීලා තියෙන පින්වත්නි. ඉතින් ඒ නිසා ඔබේ වාග්ය උදා කරගන්න ඔබ දක්ෂ වෙන්න. ගරහල පව් කරගන්න නැතුව අසත්පුරුෂයන් මැදට එකතු වෙලා. තම තමන්ගේ ඒ නිසා බලන්න දැන් තම බලන්න ඒවත් පැසුරු කරගෙන දැන් කී දෙනෙක් ගෙවල් වල බුදු පිළිම අලුතෙන් කී දෙනෙක් තියන්නේ නැද්ද පින්වත්නි? ලස්සන පිළිම වහන්සේ වැඩමවල ශාස්ත්‍රුන් වහන්සේ කන උදේහවස සත්කාර සම්මාන කරන කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ? මම දැකලා තියෙන තරුණ ළමයි ඉන්නවා පින්වත්නි. අවුරුදු 10 15 20 තරුණ කොල්ලෝ ඉන්නවා. බෝධින් වහන්සේට දීපු දාගෙන වඳින
සෑයට බෝධියට චෛත්‍යයට වත්පිළිවෙත් කරන වෙනදා මාළු කුරේ වගේ මල් අරගෙන ගිහපු තරුණයෝද මළුවට යද්දිම ලස්සනට දෝති දරාගෙන මල් අරගෙන තරුණයෝ බිහි වුණා. මෙච්චර ගෞරවයක් සෑ මළුවකට යනකොට ගෞරවයක් ඉපදුනේ. ඒ අර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ කරපු මේ සත්කාර සම්මානත් එක්ක තෙරුවන් විශ්ේ. එහෙම ගෞරවයෙන් යුතු තරුණ පිරිසක් බිහි වුණා. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න අපිට මේ ලැබුණු ජීවිතේ ගෙවල් දොරවල් ඉඳගෙන පුළුවන් තරම් මේ විපාකයේ සිහි කර කර ශාස්ත්‍රුන් වහන්සේට ධර්මයට ශ්‍රාවක සංඝරත්නය සිහි කරගෙන මේ දානමාන පූජා කරලා පිරික් කියන ඒවා බුදු ගුණ කියන ඒවා දහම් ගුණ කියන ඒවා සංගුණ කියන ඒවා. එතකොට මේ කිසි දෙයක් කරගන්න බැන්නේ බුදු ගුණ සින්දු ලිව්වා මේ තරුණ ළමයින්ට. මේ අද විශේෂයෙන් මේ සෝෂල් මීඩියා හරහා මේ තරුණ දරුවෝ විනාශ වෙලා යද්දි ඒක බලන් ඉන්න බැරුව. ඒ තරුණ දරුවන්ට ඒ කාලේ ගත කරන්න ක්‍රමයක් හරි ගස්සුවා. කොහොමද? බුදු ගුණ දහම් ගුණ සංගුණ මුල් කරගෙන. ඒ අතීතයේ හිටපු සත්පුරුෂයන් වහන්සේලා ලංකාවට කැපකිරීම කරපු සත්පුරුෂයෝද ඒ සත්පුරුෂයන්ගේ ගුණ සිහි කරවන සින්දු ලියලා. ඒතර මේ තරුණ දරුවන්ට අයාල යන හිතට පොඩි හරි පිළිසරණක් දෙන්න කටයුතු කළා. ඒ නිසා පින්වත් මෙච්චර දෙයක් කලේ මේ ලෞකික සම්මාදිට්ඨිය වටිනාකම දන්න නිසායි. ලෞකික සම්මාදිට්ඨිය වටිනාකම. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ ලෞකික සම්මාදිට්ඨිය දියුණු වෙන්නම ඕන බලවත් විදියට. සමහරට අපිට මේ ජීවිතේ මේ අවුරුදු 50 කරන්න වෙන්නේ සමහරට එච්චර වෙන්න පුළුවන්. එච්චරට අපේ ලෞකික සම්මාදිට්ඨිය පිරීලා තියෙනවා. ඒ නිසා මේ ලෞකික සම්මාදිට්ඨිය බලවත් කෙනාට ශාස්ත්‍රුන් වහන්සේගේ අරහත්ත්වයට පහදිනවා කියන එක වෙනවා පින්වත්නි වෙනවාමයි. වයස ભેදයක් නැහැ. බලන්න විසාකා මහෝපාසිකාව 7 අවුරුද්දේ නොදරුවෙක් ශාස්ත්‍රුන් වහන්සේගේ අරහත්ත්වයට අචල ප්‍රසාදයට පත් වුණු සිතකින් යුක්ත වුණා. සෝතාපන්නයි. සම්මා සම්බුදු ගුණයට අචල ප්‍රසාදයට පත් වෙන මේ අවුරුදු 60 පිරුණු කෙනෙකුටවත් සම්මා සම්බුද්ධත්වය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව තාම කල්පනා කර කර ඉන්නවා. කල්පනා කර කර ඉන්නවා. විද්‍යාචරණ සම්පන්න ගුණය ගැන හිත පහදින්නේ නැහැ. සුගත ගුණය ගැන හිත පහදින්නේ නැහැ. ඒව ලෝකයා තමයි කතා කරන්නේ. අභිධර්මයේ නැතුව ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. පූ අහංකාරකමක් විතරයි තියෙන්නේ. ඇයි ලෞකික සම්මාදිට්ඨිය නේ. ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා නම් 7 අවුරුද්දේ නොදරුවාගේ පවා නවරහදී බුදු ගුණයන් තීරුම් අරගෙන පැහැදිලා සක්කාය දෘෂ්ටිය දුරු කරගත්තා. සත්‍යයක් ඒක. ඒ යුගයේ මේ යුගයේ වෙනස ඒකයි පින්වත්නි. ඒ නිසා මේ ලෞකික සම්මාදිට්ඨිය කියන එකත් කරන්නම් වාලේ කරන්නේ නැතුව ඔබ හැමතිස්සෙම මේ ලෞකික සම්මාදිට්ඨියේ අංග ටික සිහි කරන්න. මේක මට දියුණු කරගන්න තියෙන එක. කලින් කාලේ තමන්ගේ හිත දිහා බලන්න. දාහනේ විපාක පිළිබඳ තමන්ගේ හිතේ තියෙන විශ්වාසය වැඩි වෙලාද? සේවා කටයුතු වල තියෙන විපාක පිළිබඳ තියෙන විශ්වාසය වැඩි වෙලාද? මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලාට ධර්මයට සංඝයාට බෝධියට චෛත්‍යයට වඳිද්දි පුදද්දි මේව ගැන තියෙන විශ්වාසය වැඩි වෙලාද? හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා කියලා විශ්වාසය වැඩි වෙලාද? නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා කියලා විශ්වාසය වැඩි වෙලාද? ඒ වගේම තමයි මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා කියන හිත විශ්වාස කරන ස්වභාවය වැඩි වෙලාද? ඒ වගේ මාතෘත්වයේ පීතෘත්වයේ ගැන තියෙන විශේෂත්වය වැඩි වෙලාද? ඒ වගේම තමයි නිරේ පිළිබඳ තියෙන විශ්වාසය වැඩි වෙලාද? දිව්‍ය ලෝකයේ පිළිබඳ තියෙන විශ්වාසය වැඩි වෙලාද? പ്രേත ලෝකයේ අසුර ලෝකයේ ආදී ඕපාතික උපත් පිළිබඳ තියෙන විශ්වාසය වැඩි වෙලාද කියලා හිත දිහා බලන්න. ඒ වගේම තමයි මෙලොව පරලොව ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරපු. ඒ මේ ලස්සන වචන තියෙන අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නා. සම්මා ප්‍රතිපදාව තුල වාසය කළා මෙලොව පරලොව ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරපු බුද්ධ ආදී උතුමන් වහන්සේලා මේ ගුණයන්ගෙන් යුක්තයි ශ්‍රාවක සංඝරත්නය මේ ගුණයන්ගෙන් යුක්තයි කියන විශ්වාසය තමන්ගේ හිතේ වැඩි වෙලා නම් ලෞකික සම්මාදිට්ඨිය වැඩි වෙලා නම් පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේගේ අරහත්ත්වයට පැහැදීම වැඩි වෙන්න ඕන. අරහත්ත්වයට පැහැදීම. ඔබ ඒතර ශාස්ත්‍රුන් වහන්සේගේ ඒතර පැහැදීම් දෙකක් තියෙනවනේ අපිට ශාස්ත්‍රුන් වහන්සේ ගැන. අපිට සාමාන්‍ය ශාස්ත්‍රුන් වහන්සේගේ රූපකාය ගැන හිතලා පහදින්න පුළුවන්. ශාස්ත්‍රුන් වහන්සේගේ මේ ගුණකාය ගැන හිතලා පහදින්න පුළුවන්. ඔක දෙකක් පින්වත්නි.
එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය හොඳට වැඩිච්ච කෙනාගේ පින්වත්නි ලෝකෝත්තර සම්මාදිට්ඨිය හිත පිහිටනවා. එතකොට ඒ කෙනාගේ අරහත් තේරුම් ගැනීම හැකියාව ඇති වෙනවා. සම්මා සම්බුද්ධත්ව තේරුම් ගැනීම හැකියාව ඇති වෙනවා. විද්‍යාචරණ සම්පන්න ගුණය ගැන තේරුම් ගැනීම හැකියාව ඇති වෙනවා. ඒකින වැඩිපුර හොයන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ කියන අවබෝධය තමයි වැඩිපුර හොයා පහදින්නේ. ඔන්න ඒකේ රහස. ඔබේ සෝතාපට්ටි අංග වැඩෙනවද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් තැන මේක. ඔබේ හිතේ සෝතාපට්ටි අංග වැඩෙනවද නැද්ද කියලා දකින්න තියෙන ක්‍රමය. මොකක්ද දකින්න තියෙන ක්‍රමය? භාග්‍යතුන් වහන්සේගේ නවරහදී බුදු ගුණයන්ට පහදින්න පුළුවන් හිතක් ඇති වෙලාද බලන්න. අරහත්ත්වයට පහදින්න පුළුවන්. සම්මා සම්බුද්ධත්වයට පහදින්න පුළුවන්. විද්‍යාචරණ සම්පන්න බවට පහදින්න පුළුවන්. සුගත බවට පහදින්න පුළුවන්. ඒතර මේ ගුණ ඉස්මතු වෙන්නේ කොතනද පින්වත්නි? සූත්‍ර තුලින්. මේ සූත්‍ර තුලින් ඉස්මතු වෙන්නේ කොහොමද? අරහත්ත්වය. සූත්‍ර තුලින් ඉස්මතු වෙන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධත්වයේ. සූත්‍ර තුලින් ඉස්මතු වෙන්නේ මොකද්ද? විද්‍යාචරණ සම්පන්න බව. ඒ නිසා තමයි පින්වත්නි සූත්‍රයක අවසානයේ බොහෝ දිනෙක මම ඔබ වහන්සේ තෙරුවන් සරණ යනවා. කුමක් එක්කද? ධර්මයේ සංගයත් එක්ක. එහෙම නැත්නම් ඒ සෝතාපන්න වෙලා කෙනෙක්. එක්ක සකදාගාමි වෙලා, එක්ක අනාගාමි වෙලා, එක්ක අරහත්ත්වයටපත් වෙලා. කුමක් නිසාද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ තේරුම් අරගෙන පැහැදිච්ච නිසාද නැති නිසාද? දිවිහිමියෙන් සරණ යන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පැහැදිච්ච නිසානේ පින්වත්නි. නැත්නම් දිවිහිමියෙන් සරණ යන්නේ නැහැ නේ. ඒ කාලේ මොකද නිගණ්ඨනාථ පුත්ත මක්කලි ගෝසාලාදී සත් ශාස්ත්‍රවරු හිටියා. විවිධ ආගමික මත දරන. ඒතර එහෙම ලෝකයක් තිබුණේ. ඊට පස්සේ බ්‍රාහ්මණයෝ ගත්තොත් මේගොල්ලන්ගේ මතේ පුලුල් විදියට දඹදිව තලයේ පුරා පතුරවල තිබ්බේ. එහෙම ආක්‍රමණයක් තිබිච්ච ලෝකේ දෘෂ්ටි වශයෙන් මතවාද වශයෙන් වැරදි දෘෂ්ටි වශයෙන් මතවාද වශයෙන් ශාස්ත්‍රුන් වහන්සේ මේ පරම ගම්බීර ධර්ම දේශනා කරද්දී එතකොට පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට ඒකාන්තේ නම් මේ ඉන්නේ නිකලෙස් උත්තමයේ කියලා තේරුම් ගත්තු නිසාම දිවිහිමින් අර ඔක්කොම අතහැරලා ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්නේ. ඒකාන්තේ මේ මං ඉනත මේ ශාස්ත්‍ර මම බණ අහපු ශාස්ත්‍රුන් වහන්සේ නම් සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියලා නිෂ්ඨාවට පැමිණිය නිසා අනිත් කට්ටිය ඔක්කොම අතහරින්නේ. නැත්නම් අතහරින්නේ නැහැ පින්වත්නි. නිෂ්ඨාවට ඇවිල්ලා ඉන්නේ. ඒතර නිෂ්ඨාවට ගෙනාවේ කොතනින්ද? සූත්‍රයක් අවසානයේ. නිෂ්ඨාවට ගෙනාවේ කොතනින්ද? සූත්‍රයක් අවසානයේ. ඒතර එන සූත්‍රය අහලා ඉවර වෙද්දි කොහොමද වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට? නවහරහදී බුදුගුණ තේරුම් අරන් පැහැදිලා. ඒකේ රහස කොහොමද? ඒකේ රහස තමයි ලෞකික සම්මාදිට්ඨිය හොඳට වැඩිච්ච අය සසරේ. ඒ කියන්නේ මේ මෙලොව පරලොව ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරපු මෙලොව පරලොව ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියන විශ්වාසය සසරේ දියුණු කරගෙන ඇවිල්ලා. හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා, නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා විශ්වාසය දියුණු කරගෙන ආපු චරිත. නැත්තම් මේ එකපාරට කාවදින්නේ නැහැ. ඒක ඔබටම තේරුම් ගන්න පුළුවන්. දැන් මෙච්චර මේ පරම ගම්බීර නිකලෙස් කරවන මේ ධහම කියද්දි සිවුරු දාගත්තු කී දෙනෙක් ඉන්නවද රහත් වෙලා කියලා රැවටිලා බොරු කියන. ඇයි ඒකට හේතුවේ? එවුන්දලාගේ මේ කර්ම විපාක පිළිබඳ විශ්වාසයක් නැහැ. කර්ම විපාක පිළිබඳ අනිකලෙස් බව පිළිබඳ විශ්වාසයක් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ගැන විශ්වාසයක් නැහැ. හරි පැහැදිලි. ඒතර ඒගොල්ලෝ මොකද කරන්නේ? පුද්ගලික මතයක් කිව්වා. ඒ මතයට අවනත කරගන්න පිරිසක් හදාගන්න මහන්සි ගත්තා. එච්චරයි. ඒ නිසා හරි පැහැදිලි පින්වත්නි මේ ලෞකික සම්මාදිට්ඨිය නැතිකම මේ තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ ලෞකික සම්මාදිට්ඨිය දිනු කරන ප්‍රතිපදාවේ අපිට ගොඩාක් ඉන්න වේ සමහර විට මේ යුගයේ. බලන්න මේ ඊළඟ කාරණේ ඔබට තේරුම් ගන්නවා සමහර විට අමාරු වෙයි පින්වත්නි. මෙන්න මේ කියන කාරණේ. දැන් මේ ලෞකික සම්මාදිට්ඨිය හොඳට හිතේ සසරේ වැඩිච්ච කෙනාට මේ කියන ලෝකෝත්තර සම්මාදිට්ඨිය හරි වේගෙන් සංවේදී වෙනවා. මේක හරි වේගෙන් සංවේදී වෙනවා. කුමන්ද? ඔන්න බලන්න ඊළඟට අහගන්න. කතමාච බික්කවේ සම්මාදිට්ඨිය අරියා ආර්යයි කියන එක. අනාසවා හරි ආශ්චර්යයි. ඒතර මේ සම්මාදිට්ඨිය හිතේ වැඩ කරද්දී ආශ්‍රව කියන එක ප්‍රකට නැහැ පින්වත්නි.
ගෙනියන ස්වභාවය නිර්මාණය වෙන්නේ. එයාගේ තාම ගෙනියන ස්වභාවය තියෙනවා. ඒ වෙලාවේ ඒක හැදින්නේ. දැන් බලන්න මේ ලෞකික සම්මාදිට්ඨිය නම් මොකද වෙන්නේ? ලෞකික සම්මාදිට්ඨිය වඩමින් ඉඳිද්දී ඒ වෙලාවේ ගෙනියන ස්වභාවයත් අනිත් පැත්තට සකස් වෙනවා. හැබැයි මේ කියන සම්මාදිට්ඨිය හිතේ බලපවත්වනකොට මොකද වෙන්නේ? ගෙනියන ස්වභාවය ඒ වෙලාවේ සකස් වෙන්නේ නැහැ. මේ කියන සම්මාදිට්ඨිය තියෙනවා නම් අනාසවා කියලා කියන්නේ ඒකට පින්වත්නි. අනාසවා ලෝකෝත්තර මංගංග. ඒ නිසා මේ සම්මාදිට්ඨිය ඉපදුන මොහොත කියන්නේ ලෝකෝත්තර මාර්ග අංගයක් කියලා කියනවා. කල්පනා කරලා බලන්න මේ උදාහරණයක් කියන්න මම ඔබට. දැන් ඔබ මේ වෙලාවේ බණ අහනවා. බණ අහනකොට මේ වෙලාවේ හොඳට සිහිය පිහිටලා නම් තියෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේගේ සමහර ගුණ කඳ යම් කෙනෙක් හිතේ පැහැදිලා ඇතිවිලා තියෙන්න පුළුවන්. සමහරට මේ කියන දහම් කාරණා හොඳට නුවණින් විමසලා යම් ප්‍රඥා ලෝකයක් ඉපදලා තියෙන්න පුළුවන්. බලන්න මේ වෙලාවට ඔබ හිතේ රාගය තියෙනවද බලන්න. රාගය වැඩ කරන්නේ නැහැ. එන හරි සරල කාරණාවක් එන. එහෙනම් ඉවන් පුංචි ගුණයක් උපදිනකොට තියෙන රාගෙම වැඩ කරන්නේ නැතුව යනවනම් තියෙන රාගෙම වැඩ කරන්නේ නැතුව යන්නේ. ඒ රාගේ නැතුව නෙමෙයි. තියෙන රාගේ වැඩ කරන්නේ. එච්චරයි. ආන් ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. මොකද්ද මේ කියන ප්‍රඥා ලෝක ඉපදිලා තියෙනකොට තියෙන ගෙනියන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ වෙලාවේ වැඩ කරන්නේ. එහෙම මානසික ස්වභාවයක් උපදිනවා. එහෙම මානසික ස්වභාවයක් මොහොතකටවත් උපදවන්න බැරි නම් පින්වත්නි නිවන් මගක් කියන එක පනවන්න බෑ මේ ලෝකේ. මොහොතකටවත් උපදවන්න බැරි නම්. විරාගී සිතක් කියන එකත් මොහොතටවත් පනවන්න බැරි නම් නිකලස් වෙනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ පින්වත්නි. ලෝභය නැති හිතක් මොහොතකටවත් උපදවන්න බැරි නම් ඒ හිතේ ලෝභය නිරුද්ධ කරනවා කියන එක කවදාවත් කරන්න බෑ පින්වත්නි. ඊළඟට කියන යංකෝ භික්ඛවේ අරිය චිත්තස්ස ආරි සිතින් යුතු අනාසව චිත්තස්ස ගෙනියන ස්වභාවය සංසිඳනු අරිය මග්ග සමන්ගිනෝ ආර්ය මාර්ගයේ ඒ වෙලාවේ වැඩෙනවා කියනවා. අරිය මග්ග සමන්ගිනෝ අරිය මග්ගම් භාවේතු ඒ වෙලාවේ වැඩෙන්නේ ආර්ය මාර්ගය කියනවා. පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්ම විජේ සම්බුද්ධංගෝ සම්මා දිට්ඨි මග්ගංගා අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මේකට කියන්නේ මොකද්ද මේ කියන්නේ මේ? එතකොට හරි පුදුම ඒකට කියන්නේ ප්‍රඥාව කියලා. අරක වඩන්න ඕනේ කියෝක සංසාරේ යනවා කියලා හිම් භාගතුන් නම් දේශනා කළේ නෑ. ඒකත් දේශනා කළා. ඊට පස්සේ කොහමද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය දේශනා කළා. ඒතර අපි හිතමු දැන් කාලයක් මේ පුණ්‍ය ප්‍රතිපදාවේ ඉඳිමින් එයා කොහොමද කරන්න ඕන? මේ ප්‍රඥා ලෝකේ උපදින වැඩපිළිවෙලේ ඉන්නයි අපිට තියෙන්නේ. අරක නතර කළ පමණින් මේක ඇති වෙන්නේ නැහැ පින්වත්නි. ඒක මෝඩ කියමනක්, අසත්පුරුෂ කියමනක් ඒක. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පහර ගැසීමක් ඒක. ඔය භාග්‍යතුන් වහන්සේ ලංකාවේ පුදුනාය කියා ගන්නා මම දැක්ක සමහර සිවුරු දාගත්තු කට්ටිය මේ බුද්ධ දේශනාව විකෘති කරනවා මම දැක්කා. ඒකයි මම විශේෂයෙන් මේ කාරණේ නැවත ඉස්මතු කරන්න කටයුතු කළේ. එතකොට මේ අසෘතව පුතජන බව තියෙන එතන. ඊට සිවුරක් දාගත්තත් අසෘතව පුතජන බව තියෙන්නේ. දැන් සමහර ලංකාවේ මිනිස්සු කොටසක් ඉන්නවා හරි මෝඩයි. වයසක නම් ඒ උන්දකින් විතරයි බණ අහන්න කැමති. වයස නිසා. එහෙම නෙමෙයි පින්වත්නි. ධර්මයටයි අපි සත්කාර කරන්න ඕන. එතකොට ඒ උන්දල තමයි මේකට රැවටෙන්නේ. කියන්නේ ධර්මයට පැහැදීමක් නැති අර වයසට විතරක් ගරු කරන ඒ කාලේ ඉන්දියාවේ තිබිලා තියෙනවා ඒ කාලේ. ඒ ක්‍රමයේ තිබිලා තියෙනවා. ওই සමහර බ්‍රාහ්මණයෝ ඇවිල්ලා කියන මේ භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා මේ ඔබ වහන්සේ මේ තරුණයි මේ මහලු වයසක බ්‍රාහ්මණයෝ ඔබ වහන්සේ ගෞරව කරන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවා. අද ඒක දැක්කා. මෙහෙමයි කියලා ලොකු මේ ප්‍රශ්නයක් මතු කරනවා එතන. ඒතර බුදුරජාණන් දේශනා කරනවා මේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණයෝ සහිත බ්‍රාහ්මණයෝ සහිත මේ දෙව් මිනිස් ප්‍රජාවන්තු ලෝකයේ මං කිසි කෙනෙක් දකින්නේ නැහැ කියනවා. කවුරු හරි කෙනෙක් කියනකොට මම නැගිටින්න ඕන නම් නැගිටිය යුතු කෙනෙක් මම දකින්නේ නැහැ කියනවා. ආශ්චර්යයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. හදිස්සියෙන් යම් කිසි කෙනෙකුට මම නැගිට්ටොත් එයාගේ හිස හත් කඩකට පැලනවා කියනවා. එහෙමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ආශ්චර්යයි. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය අදහගන්න පින්වත්නි. මේ පුද්ගලික අසත්පුරුෂයන්ගේ මතවාද වලට දාගන්න එපා. තමන්ගේ ගුණය විනාශ කරගන්න එපා. ඔබට මේ ඔබේ හිතේ ලෞකික සම්මාදිට්ඨිය හොඳට වැඩිලා තියෙන පින්වත්නි මේ ප්‍රඥා ලෝකේ. මොකද මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාවටයි තියෙක. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාවටයි තියෙක.
සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක ආර්ය අෂ්ටාංග මාර්ගයේ විස්තර කරන්නේ ප්‍රඥා ස්කන්ධයට. ප්‍රඥා ස්කන්ධයට ඒකයි තියෙන්නේ. ඒතර කල්පනා කරලා බලන්න මේ ලෝකෙ මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න ප්‍රජාව අතර ඒ ප්‍රජාව සියලු දෙනා යන්නේ නිරේ. ඒ ප්‍රජාව අතර යම් කිසි කෙනෙක් මේ කියන ලෞකික සම්මාදිට්ඨිය උපද්දනවා කියලා කියන්නේ අර සියලු ප්‍රජාවකින් වෙන් වෙච්ච ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. එයා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. කල්පනා කරලා බලන්න මේ මිහිපිට මත මේ කරුණු 10න් යුතු සම්මාදිට්ඨිය වඩන පිරිස ඉන්නේ හරි අල්පයි. මේක විශ්වාස නොකරන පිරිසයි වැඩිපුර ඉන්නේ. එහෙම මනසක් තුළ මෙහෙම මනසක් ගොඩනගනවා කියලා කියන්නේ සත්පුරුෂ බව. ඒ සත්පුරුෂයාටයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවන ප්‍රඥා ලෝක විවර වෙන්නේ. ප්‍රඥා ලෝක විවර වෙන්නේ. ඒතර බලන් දේශනා කරන කොහොමද? ප්‍රඥා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්මවිජේ සම්බොජ්ජංග සම්මාදිට්ඨි මග්ගං. ආන්න. ඒතර ප්‍රඥාව උපදිනකොට තමයි ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨියක් බවට පත් වෙන්නේ. අරක කරන්න එපා කියලා ඒකත් හැට වෙඩන්නේ නැහැ. මේක කරන්නේ නැත්තම්. මේක වෙන්නේ කොහොමද? දැන් බලන්න මේක කරන්නේ නැහැ කිය එහෙනම් මොකද මේක කරන්නේ කොහොමද කියලා අඩු ගන්න කියන්න එපායි. එහෙමත් නැහැ. මේ කොහොමද කරන්නේ? මේ කරන විදිය තමයි කොහොමද? දුක නම් වූ ආරි සත්‍ය විමසන්න ඕන. දුකේ හට ගැනීම විමසන්න ඕන. දුකේ නැති වීම විමසන්න ඕන. දුක නැති කරන මාර්ගය විමසන්න ඕන. නැත්නම් අපි ද්වේතානුපස්සනාවේ කරුණු කිව්වා. අනිත්‍ය විමසන්න ඕන. මේ විමසද්දී තමයි ප්‍රඥා ලෝක විවර වෙන්නේ. ප්‍රඥා ලෝක විවර වෙච්ච කෙනෙකුටයි එතකොට මේ ලෝකෝත්තර මඟ විවර වෙන්නේ පින්වත්නි. ඉතින් ඒ නිසා අපි අර ලෞකික සම්මාදිට්ඨිය ගරහන්න නැතුව ඒක තුල යම් ප්‍රතිපදාවක් තුල ඉඳගෙන ලෞකික සම්මාදිට්ඨිය වඩමින් අපි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවන මගේ ඉන්න ඕනේ. මේ මග තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තරම් වෙන කිසි දෙයක් මේ ආධ්‍යාත්මික ප්‍රඥාව උපදින වෙන කිසි දෙයක් නෑ පින්වත්නි. යෝනිසෝ මනසිකාරය තරම්. ඒක බුද්ධ දේශනාවල මානාව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ අර පුරසාරම්භානි නැතුව එහෙනම් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදින ප්‍රතිපදාවේ නිරත වීම තමයි වටින කාරණේ බවට පත් වෙන්නේ. කොහොමද ඒකේ රහස? යෝනිසෝ මනසිකාරය බුදු ගුණ සිහි කරන්න, දහම් ගුණ සිහි කරන්න, සංගුණ සිහි කරන්න ගිහි ප්‍රජාවට නම් ඒ කාලේ වැඩිපුර කියන කතාවක් ඒක. ඊළඟට තමයි අනිත්‍ය අරමුණු කලින් කාලට සිහි කරන්න ඔබ. සතර බ්‍රහ්ම විහරණ සිහි කරන්න. ඒ යෝනිසෝ මනසිකාරය ඔබේ හිතේ ප්‍රඥා ලෝකෙ උපදිනවා. ප්‍රඥා ලෝක. අන්නේ ප්‍රඥා ලෝකෙන් ඉපොවිතන්න පොඩ්ඩක් දැන් ඔබට මහා සලායතනික සූත්‍රය අපි කියලා දුන්නා. ඇසේ යථාර්ථය අනිත්‍ය වශයෙන් දකිමින් ඉන්න මොහොතක පින්වත්නි මේ සම්මාදිට්ඨිය කියන්නේ හිතේ තියෙනවා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය හිතේ තියෙනවා කියලා කියන්නේ කොහොමද? අනාශ්‍රව සහිත හිතක් ඒතකොට ඒ වෙලාවේ තියෙන්නේ. ගෙනියන ස්වභාවය නිර්මාණය වෙන්නේ නැති හිතක්. ගෙනියන ස්වභාවය නිර්මාණය වෙන්නේ නැති හිතක්. ගෙනියන ස්වභාවය ඡය කළ දාන හිතක්. ඔබට මතක ඇති ඒක තිබුණා පංච උපාදානස්කන්ධං අපචයං ගච්ඡanti කියන වචනයක් තියෙනවා. පංච උපාදානස්කන්ධ රැස් වෙන්නේ නැහැ කියන ඡය වෙලා යනවා කියලා කියනවා. ඒතර අනිත්‍ය වශයෙන් දකින්න නැත්තම් මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධං උපචයං ගච්ඡanti රැස් වෙනවා කියනවා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ ලබන ප්‍රතිපදාවේ තමයි එතකොට ඉන්නේ. අනිත්‍ය වශයෙන් දකින මොහොත කියන්නේ මේ ප්‍රඥාව ඉපදුණු මොහොත. ප්‍රඥා ඊතුරු ඉන්ද්‍රියක් කියලා කියන්නේ ඒක බලවත් මොහොතක්. බලයක් කියලා කියන්නේ බලවත් මොහොතක්. ඒක ධම්මවිජේ සම්බොජ්ජංගෙත් අපි මතක සීල සූත්‍රෙ ළඟදී කියලා දෙදී අපි විස්තර කළා අපි. ඒතර ඒ නිසා මතක තියාගන්න පින්වත්නි. ඒ නිසා ඒක කාලයක් තුල යෝනිසෝ මනසිකාරය නම් වූ ඒ උදාර ප්‍රතිපදාව තුළ වාසය කරද්දී ලබන දෙයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. කොච්චර විශ්මිත කරුණාවන්ත පින්වත්නි. ඒ නිසා මේ කාරණේ නැවත ශ්‍රවණය කරන්න, නැවත කියවන්න, නැවත හිතන්න රැවටෙන්න එපා. නොරැවටීම පිණිස අපි මේ නැවත කියන්නේ. ඒ නිසා මේ ලෝකෝත් අපි දැන් මේකට ලෞකික සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා වචන දෙකක් බුද්ධ දේශනාවේ නෑ. ඒක අපි සිංහලෙන් පාවිච්චි කරන වචන දෙකක් පින්වත්නි. ඒක පාවිච්චි කරන්න හේතුවක් තියෙනවා කොහොමද? අපි දැන් මේ බුද්ධ දේශනාවේ තියෙනවා ඒක සම්මාදිට්ඨියකට සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියලා. ඒතර ආශ්‍රවත් එක්ක මිශ්‍ර වෙන නිසා තමයි අපි සිංහල භාෂාවේදී පාවිච්චි කරන්නේ ඒක ලෞකික සම්මාදිට්ඨිය කියන වචනේ පාවිච්චි කරනවා.
නමුත් අර දෙවෙනි සම්මාදිට්ඨියේදී ආර්ය බව උපදින නිසා, අනාශ්‍රව බව උපදින නිසා, ප්‍රඥාවත් එක්ක සම්බන්ධ නිසා, ලෝතුරු සෝය ගෙනත් දෙන නිසා අපි සිංහල භාෂාවෙන් පාවිච්චි කරන එකට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන වචනේ පාවිච්චි කරනවා. ඒක සිංහල වචන දෙකක් පින්වත් එතකොට. එතකොට හොඳට තේරුම් ගන්න. එතකොට මේ දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක එතකොට හොඳට තේරුම් ගන්න ප්‍රඥා වැඩිච්ච හිතක තියෙන එකක් ඒක. කොහොමද වෙන්න ඕන ප්‍රඥාව වැඩෙන. ප්‍රඥාව වැඩෙනකන් එයා කොහොමද වෙන්න ඕන? ප්‍රඥාව වැඩෙන ප්‍රතිපදාවේ ඉන්න ඕන. කල්පනා කර කර පාඩුවේ ධර්මයේ සිහි කර කර දැන් ඔබට මතකද ආලවක සූත්‍රය? ප්‍රඥාව වැඩෙන්නේ කොහොමද කියලා? එතකොට අපි බොහෝ දැන් මේ දේශනා මාලාවේ යටතේ අපි ගොඩාක් ඒ වගේ දේශනා කතා කළා. විශේෂයෙන් මේ සබ්බත්ගාමිනී පටිපදා යථා භූතං පජානාති. ඊළඟට දහම් කඩපති බොහෝ දේශනා කතා කළා ප්‍රඥා උපදවන ප්‍රතිපදාවන් පිළිබඳව. එතකොට මේ ප්‍රඥා ලෝකෙ උපදව ගන්න තමයි ඒකට මේ ඒ නිසා පින අතහැරීම නෙමෙයි කරන්න ඕන. තමන්ගේ පුණ්‍ය ප්‍රතිපදාවේ සිටීමින් ප්‍රඥා උපදින ප්‍රතිපදාව තුළ නිරන්තරයෙන් වාසය කරන්න එච්චරයි. දැන් බලන්න ඔබ භාගතුන් වහන්සේගේ ගුණ සිහි කර කර ඔබ බුදුන් අදින්න සූදානම් වෙනවා කියලා බලන්න. එතකොට පින රැස් වෙන ප්‍රතිපදාවෙත් ඉන්නවා, ප්‍රඥාව වැඩෙන ප්‍රතිපදාවෙත් ඉන්නවා. සෑය බෝධිය හොයාගෙන යන භාගතුන් වහන්සේ ගුණ සිහි කර කර. තේරුණා නේද? gedara dore වැඩ කටයුතු කරන අනිත්‍ය සිහි කර කර. මේ දේවල් කවදා හරි දවසක මම දාලා යනවනේ. මම දාලා යනකම් විතරයි මම මේ සමගිය පිණිස යුතුයකම් ටික කරලා දෙන්න ඕන. මේ ඇසත් අනිත්‍යයි, මේ ඇසට පේන ලෝකෙත් අනිත්‍යයි නෙමෙයි. කනත් අනිත්‍යයි, මේ කනට දැනෙන ශබ්දෙත් අනිත්‍යයි නෙමෙයි. දිවත් අනිත්‍යයි, දිවට දැනෙන රසෙත් අනිත්‍යයි නෙමෙයි. කියලා ඒ වගේ සරල විදියට හිත ගෘහ ජීවිතේ කටයුතු ටික කරලා දෙන්න. දැන් විශාකාව ළමයි 20කුත් ඉඳගෙන මුණුපුරු කොච්චර ඉන්න දේ සියලු යුතුයකම් කර කර එච්චර මහානීය දෙයක් කළා කියලා කියන්නේ එතකොට. දැක්ක නේද එතකොට? සම්මාදිට්ඨිය ඉපදිච්ච ශ්‍රාවිකා. ඒ සම්මාදිට්ඨිය ඉපදිච්ච ශ්‍රාවිකාවත් ඒ ජීවිතේට පණ පෙව්වා නම් සම්මා ලෞකික සම්මාදිට්ඨියවත් නැති අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ මොකක්ද ඇති වෙච්ච විපිරියාසය? ගෙවල් දොරවල් යුතුයකම් කරන්න බෑ කියන, උයන්න පිහන්නත් බෑ කියන, චෛත්‍ය බෝධි වෙන විඳලා ඕක හරියන්නේත් නෑ කියන, දෙමව්පියන්ට සලක ඉඳලා හරියන්නේත් නෑ කියන, තව ටික කාලයක් ගියන් බණහා ඉඳලා හරියන්නේත් නෑ කියන, තව ටික කාලෙකින් ගියා ඕව හරියන්නේ නෑ, තමන්ම තමයි මේක උපදව ගන්න ඕන, තමන්ගේ බුද්ධිය මෙහෙම ගත්තොත් තමයි තමන් මේ බුදුන් සරණ ගියා වෙන්නේ කියලා පාරම් බාන පිරිසක් බිහි වෙයි එච්චරයි. දැන් එහෙන් පාරම් කියන ඔය ප්‍රොෆෙසර්ලා කියා ගන්න පිරිසක් බිහි වෙලා ඉන්නවනේ. ඉතින් ඒ නිසා පින්වත් මේ වගේ නාටකම් වල මේ රංගන දක්වන පිරිසක් බවට පත් වෙන්න එපා. අතකොළු වෙන්න එපා ඒ අයගේ. බුද්ධිමත් වෙන්න. අපි මේ හැම කරුණක්ම නැවත නැවත ඉස්මතු කරන්නේ ඔබ බුද්ධිමත් කරවීම පිණිසයි. අඩු ගානේ ඔබට මේ පිරිසිදු බුද්ධ දේශනා ශ්‍රවණය කර කර අහිංසකව සීල් ටික රැකගෙන පිනක් දහමක් දියුණු කරගෙන ප්‍රඥාව වැඩෙන ප්‍රතිපදාවේ ඉඳලා මැරිලා ගියොත් සමහර විට මරණාසන්න මොහොතකින් සෝතාපන්න වෙයි. සමහර දෙවියන් අතර උපදිනකොට සමහරට මේ දෙවියන් අතර දෙකෙනෙක් සෝතාපන්න වෙයි. මොකද ඔහු ප්‍රතිපදාවේ ඉන්නවා. ඒ නිසා මේ ප්‍රතිපදාව හරියට හඳුන ගන්න මේ මහා චත්තාරීසක සූත්‍රයේ තියෙන සුන්දර විස්තරයක් මේ තියෙන පින්වත්නි. ඒ නිසා හැමතිස්සෙම ඔබට ප්‍රඥාව නම් මදිකම තියෙන්නේ ප්‍රඥාව උපදින ප්‍රතිපදාවෙන්. ප්‍රඥා ඒ ගරහන්න නැතු පිනට. පිනට ගරහනවා කියලා කියන්නේ පින්වත් ඒ කාලේ මේ දේශනාවේ අන්තිමට තියෙනවා ඒ කාලේ මහා මතවාද දරපු අයවත් මේවට ගැරහුවේ නෑ කියනවා ලැජ්ජාවේ. බයයි. අනික් කට්ටිය නිඳා කරයි කියලා. ඇයි ඒකට හේතුව? මොකද ඒ කාලේ පින්වත්නි ක්‍රියාවේ විපාක මේ ලෞකික සම්මාදිට්ඨිය පිළිගත්තු තමයි අය තමයි විශාල පිරිසක් හිටියේ. ඒතර ඒ කට්ටිය භාගතුන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨිය ඉස්මතු කරනකොට ඒකට ගරහන්න කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. බයයි. ඒ වැඩිපුර පිරිසක් ඉන්න සම්මාදිට්ඨිය යුතු කට්ටියනේ පින්වත්නි. ඒතර එහිම පිරිසක් ඉන්න ලෝකේ මිත්‍යා දෘෂ්ටියට තැනක් තිබුණේ නැහැ. අද එන මිත්‍යා දෘෂ්ටියට මේව කියනකොට ඒවට වැඩිපුර එකතු වෙලා යන්නේ. වචන කඩ කියන ඒවටයි පුද්ගලික මතවාද වලටයි භාගතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා මේවට රැවටි යන්නේ ඇයි? මොකද ඒවට එකතු වෙන පිරිස අධර්ම බලවේගي වැඩි.
මිත්‍යා දෘෂ්ටියෙන් යුතු මනසින් යුතු කට්ටිය වැඩි. ඒ නිසා මේ පැති වලට නැඹුරු වෙවි යන ගතිය වැඩි පින්වත්නි. ඒ නිසා ඔබ කරන හැම දෙයකටම බුදු ගුණ සිහි කරන්න, දහම් ගුණ සිහි කර කර, සංගුණ සිහි කර කර, අනිත්‍ය සිහි කර කර සතර බ්‍රහ්ම විහරණ වඩා ඔබ කටයුතු කරන්න. පින්වත්නි, ඔබේ ප්‍රඥා ලෝක විවර වෙච්ච දවසට ඔබම තේරුම් ගනි මම මොකද්ද කරන්න ඕන කියලා. එච්චරයි. ඒතර කාගේවත් අතකොළුවක් නෙමෙයි ඔබ. එතකම මතක තියාගන්න. කාගේවත් අතකොළුවක් වීමේ හැකියාව තියෙනවා. ඔබ කාගේවත් අතකොළුවක් නොවි මොකද වෙන්න ඕන? ඔබ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න. කිසි කෙනෙක්ගේ නම් අතකොළුවක් නොවන ක්‍රමය යන්නේ ඒක තමයි. කිසි කෙනෙක්ගේ අතකොළුවක් නොවෙන්නේ කොහොමද? ඔබ හැමතිස්සෙම භාග්‍යතුන් වහන්සේගේ අවබෝධෙම හොයන්න හැම දෙයකටම. මේ කරුණ සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ කුමක් වදාලාද? මේ කරුණ සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ කුමක් වදාලාද? ඉතින් හැබැයි ඒක අතර මෝඩකමට ගන්න එපා. අර කීම කතාවක් තියෙනවා මම අහලා තියෙනවා. එක පාදිලි උන්වහන්සේලා ටිකක් එකතු වෙලා වටමේෂයක් තියාගෙන කතා කළාලු බූරුවගේ කටේ දත් කොච්චර තියෙනවද කියලා. එක්කෙනෙක් කිව්වලු අපි එහෙනම් මේ අපේ පොත පෙරලලා බලමු කියලා. ඊට ඒ දැන් එයා එන පිළිවෙලනේ පොත පෙරලලා බලන්න. තව කෙනෙක් කිව්වලු ඌකට පොත පෙරලලා බලන්න බූරුවේ කට ඇරලා බලුවා නම් ඉවරයි නම කිව්වලු. ආන් මේ වගේ කට්ටිය වෙන්න එපා ඔබ. තේරුණා නේද? ඒ වගේ මේ කියන්නේ තමන්ගේ ලෞකික වැදගත් ජීවිතයක් ගොඩනගා ගන්නට. ලෝකෝත්තර ජීවිතය ගොඩනගා ගන්නයි. ඔබ මේ දේවල් කරන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය සෙවිය යුත්තේ. අන්න එතකොට ඔබ කාගේවත් අතකොළුවක් වෙන කෙනෙක් වෙන්නේ නැහැ පින්වත්. ඒ පිණිසයි ඔබට කල්යාණ මිත්‍රයාගේ අනුග්‍රහය ලැබිය යුත්තේ. කල්යාණ මිත්‍රයාගේ අනුග්‍රහය ලැබිය යුත්තේ කුමක් පිණිසද? ඒ පිරිසිදු බුද්ධ දේශනාව ඉස්මතු කර දීම පිණිසයි. වෙන කිසි දෙයකට නෙමෙයි පින්වත්නි. බලන්න හරි ආශ්චර්යද මේ දේශනා කරුණ ඉස්මතු කරන්න කොච්චර අපි ප්‍රඥා ලෝක විවර වෙනවද? ඉතින් අද අපිට දැන් මේ කාරණෙම නැවත පොඩ්ඩක් කරුණ ටිකක් මම ඉස්මතු කරලා අවසන් කරන්න. මොකද මේ කාල වේලාව ගියපු නිසා පින්වත්නි. ඉතින් බලන්න දැන් මේ කාරණේ හොඳට තේරුම් ගන්න. ඉතින් ශ්‍රාවකයේගේ හිතේ කුමක්ද ඉස්සෙල්ලා වැඩෙන්න ඕන? ලෞකික සම්මාදිට්ඨිය. ඉතින් ලෞකික සම්මාදිට්ඨිය වැඩිච්ච ශ්‍රාවකයාගේ හිත තමයි හරි පහසුවෙන් කුමකටද පොළඹවන්න පුළුවන්? ප්‍රඥාව උපදින පරම සත්‍ය මානසිකාරේ හරි පහසුවෙන් කරන්න පුළුවන් අර සතර පායට යන සංයෝජන ගැලවිච්ච කෙනාට. තේරුණා නේද? ඒ කියන්නේ මතකද අර මිනිඳු රාජ ප්‍රශ්න තිබුණේ අර ලස්සන කතාව මොකද්ද? උණ ගහක යටින්ම කපලා අදින්න හදනකොට අදින්න බෑ ලේසියෙන්. ඇයි? ගැට තියෙනවා. ගැට නිසා පොඩ්ඩක් ඇද්දත් ඊටත් වඩා වේගෙන් මොකද අනිත් පැත්තට ඇදිලා යනවා. හැබැයි ඒක තව ලස්සන කරුණක් ඉස්මතු කරනවා. ගැට තුනක් සුද්ධ කරනවා කියනවා. ගැට තුනක් සුද්ධ කළාට පස්සේ මොකද වෙන්නේ? ඒ දක්වා පහසුවෙන් අදින්න පුළුවන් කියනවා. පහසුවෙන් පවතිනවා කියනවා. අන්න බලන්න ගැට තුනක් ලියුණාට පස්සේ තියෙන පහසුව. ආන් ඒ වගේ තමයි. මේ ලෞකික සම්මාදිට්ඨිය වඩලා යම් කිසි කෙනෙක් හිත හදලා නම් තියෙන්නේ ඒ හිත ඇතුලේ ගැට නැහැ. මොන ගැටද නැත්තේ? සතර පායට ගෙනියන ගැට නැහැ. සතර පායට ගෙනියන ගැට කියලා කියන්නේ පින්වත්නි එතකොට කුසල් සිතිවිලි නෙමෙයිනේ. කුසලේ නිර්මාණය වෙච්ච ආශ්‍රවත් නෙමෙයිනේ එතකොට ඒක. අකුසල් සිතිවිලිනේ පවවලින් ඇති වෙච්ච දේවල්නේ. එතකොට එහෙනම් පව පැත්තට බර වෙලානේ අකුසලේ පැත්තට බර වෙලානේ හිත තියෙන්නේ. පව පැත්තට හිත බර නම් අකුසලේ පැත්තට හිත බර නම් එතකොට ඒ හිත තුල කුසල පාක්ෂික දේවල් පහසුවෙන් සිහි කරනවා කියන එක වෙන්නේ නැහැ. ලේසි නෑ ඒක. ලේසි නෑ. හැබැයි හරි පුදුමයි. බලන්න මේ ලෞකික සම්මාදිට්ඨිය හොඳට වැඩිච්ච හිතේ කුසල පාක්ෂික දේවල් සිහි කරනවා කියන එක. පුණ්‍ය සිතිවිලි පහසුවෙන් උපද්දනවා කියන එක පින්වත්නි හරි පුදුම විදිහට කරන්න පුළුවන්. හරි පහසුවෙන් කරන්න පුළුවන්. බලන්න මේ ලෞකික සම්මාදිට්ඨිය වැදගත්කම. ලෞකික සම්මාදිට්ඨිය කියන වැදගත්කම. ඒ නිසා කවදාවත් ලෞකික සම්මාදිට්ඨිය ගරහන්න එපා පළවෙනි කාරණේ. ගරහන්න එපා. මොකද එහෙම ගරහනවා නම් භාග්‍යතුන් වහන්සේ තමයි ඒකට පුරෝගාමියා වෙන්න ඕන. මේ නිවන් මාර්ග ඉක්මන් කරන අදහසින් ගරහනවා නම්. සියල්ල දන්නා සියල්ල දකින ශාස්ත්‍රුන් වහන්සේවත් එහෙම කරන්නේ නැහැ. ප්‍රේතවත්තු විමානවත්තු පවා පළවෙනි ධර්ම සංගණනාදී පරම පූජනීය මහා කස්සපයන් වහන්සේ.
එච්චර එහෙනම් මේ නිකලස් භවෙන් හිටපු ගිහිගෙදර පවා විරාගී භවෙන් හිටපු ඒ තමන්ගේ ජීවිත කාලේ පුරාවට කැලේම වාසය කළ සමාධි මහා බලයකින් එච්චර මහා ගුණයක් තුල හිටපු ආනන්දයන් වහන්සේ පවා එහෙනම් මේ ඉක්මනට නිවන් මඟ කරවන්න ඕන නම් අර විමානවත්තු ප්‍රේතවත්තු පළවෙනි ධර්ම සංගායනාවෙන් අයින් කරවන්න ඕන. එච්චර මහා මේ බලන්න උමනාවක් තිබ්බනම්. එහෙම නෑ. මහා කාරුණිකයි උත්තමය. මේ අද රහතුන්යයි කියා ගන්න හොරු වගේ අකාරුණික නෑ පින්වත්නි. ඒ හොරුනේ මිනිස්සේ පිනක් කරගන්නට කැමති නැත්තේ. ඉතින් ඒ නිසා මේ මහා කාරුණිකයි. ඒ උත්තමයන් වහන්සේලා. බලන්න එතකොට ධාතුන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේ අනුකම්පාවෙන් ඉතුරු කරන්නේ මිනිස්සෙක් මොහොතක් හරි වැඳලා පිනක් කරගන්නවටනේ. මේ පුණ්‍ය සිටිවිල්ලේ තියෙන ආශ්චර්ය දකින්න භාග්‍යතුන් වහන්සේනේ පින්වත්නි. ඒ නිසා හොඳට මේ කාරණේ තේරුම් ගන්න. ඒතර ප්‍රඥා ලෝකයට ආස කෙනා කොහොමද කරන්න ඕන? ඒ හැම අරමුණකදීම ශාස්ත්‍රුන් වහන්සේ ගුණ සිහි කරන්න පුළුවන්. ධර්මයේ ගුණ සිහි කරන්න. ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සිහි කරන්න. අනිත්‍ය සිහි කරන්න. පටිච්ච සමුප්පාද සිහි කර කර ඉන්න. ප්‍රතිපදාවේ ඉන්න. සතර බ්‍රහ්ම විහරණ වඩන්න. ඊතර මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට කැමති කෙනා එන ප්‍රඥාවට කැමති වෙන්න ඕන. ප්‍රඥාවට කැමති කෙනා යෝනිසෝ මනසිකාරයට මුල් තැන දෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ පින්වත්සිය අපි හෙට දවසේ පින්වත් ඉතුරු කොටස අපි කතා කරමු ආරෂ්ඨාංග මාර්ගයේ. ඉතින් ඒ නිසා මේ පින්වත්සිය දෙනාට මේ උත්තම ලාභය දිනු කරගන්නට පරම දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 101 මුදලක් කුලිය ආනමඩු යන ලිපිනේ පදිංචි අද දින 28 වෙනි උපන්දිනයේ සමරන පින්වත් ලක්ෂිකා මදුෂානි රාජපක්ෂ මෙනවිය ඇතුළු පින්වත් පිරිස ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංගි දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන් ගුරු දේවයන් වහන්සේ මහා සංඝරත්නයේ අනගාരികා මෑණිවරුන්ට පාසක දරුවන්ටත් විශේෂයෙන්ම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට ඒ වගේම මහමෙවුනා මහා විහාරයේ සංඝෝපස්ථායක කට්නීරිය ධම්මදේව ස්වාමීන් වහන්සේට එහි වැඩ සිටින මහා සංඝරුවනට විශේෂයෙන් මේ කටයුතු වෙනුවෙන් කැපවුණු ඊරාගම කල්යාණ වරුණාහිමිතුන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මීට වසරකට පෙර මිය පරලෝකයේ WNA පොඩිමැණිකී කිරියම්මාටත් මීට වසර 20කට පෙර මිය පරලෝකයේ එල් කුසුමලතා පින්බර මෑණියන්ට මීට වසර 25කට පෙර මිය පරලෝකයේ RP සුනිල් ශාන්ත පින්බර පියාණන්ට ඔබ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය අද්දින උපන්දිනයේ සමරන පින්වත් ලක්ෂිකා මදුසානි රාජපක්ෂ මෙනවියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් ඒ වගේම ධර්මයේ ඇසුරින් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා.
තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.